ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම ධනුෂ්ක සෙනවිරත්න. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. රටට ගෙන පොහොරත් විෂ වේද? එම පොහොර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහනමට ලක් කරනවා. ඒ ප්‍රමිති ආයතනයම දැන් නිකුත් කරාට කමක් නැහැ කියලා නැවත සහතිකයක් නිකුත් කරනවා. ඊළඟ කන්නේ ඉඳලා අපි කිසිම ගොවියෙකුට පොහොර දෙන්නේ නැහැ පරීක්ෂා කරන්නේ නැතුව. සහන මල්ලට අපහාස කළ අයගෙන් බන්දුල කෝටි 50ක වන්දි ඉල්ලයි. හිරු සත්පත්තිනි ශාන්ති යාත්‍රාවේ අග්‍රඵලය බුදුන්ට පූජා කෙරෙයි. දක්ෂිණ අධිවේගයේ නීති කැඩූ තරුණයන්ට වැඩ වරදී. සයුර තරණය කරමින් ආසියානු වාර්තාවක් තැබූ ගුවන් විරුවා. හිරු අනාවරණයෙන් පසු නිල්වැල්ලට පාලමක්. තලේ මන්නාරමේ සිට ඉන්දියාවට පිහිනා යලි තලේ මන්නාරමට පිහිනීමෙන් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට ගුවන් හමුදාවේ නායක ගුවන් බට රොෂාන් අබේසුන්දර සමත් වුණා. ඒ පැය 28යි විනාඩි 10යි තත්පර 43ක් ගත කරමින්. දවසේ පුවත. මගේ බලාපොරොත්තුව මන්නාරමෙන් ඉඳන් ඉන්දියාවේ ධනුෂ්කෝඩි වලට පින ළඟට ලංකාවට එන්න. මගේ අරමුණ සාගරයට ප්ලාස්ටික් පොලිතින් ඇතුල් කරන්න එපා කියලා ලෝකවාසී ජනතාවට පණිවිඩයක් දෙන්න. සියලු ලෝවැසියන්ට මෙම පණිවුඩය රැගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් බට රොෂාන් අබේසුන්දර තලේ මන්නාරම මුහුදු තීරයේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනුම් ආරම්භ කළේ ඊයේ අලුයම 2ට පමණ. කිලෝමීටර් 59යි මීටර් 300ක දුරක් පිහිනීම දැඩි අභියෝගයක් වන අතර තලේ මන්නාරමේ සිට ධනුෂ්කෝඩි මුහුදු තීරය දක්වා පිහිනා නැවත තලේ මන්නාරම වෙත ඔහු ආපසු පිහිනූ ආකාරයයි මේ. අද පෙරවරු 7ට පමණ තලේ මන්නාරම මුහුදු තීරයට පැමිණීමට රොෂාන් අබේසුන්දර ගත කළේ පැය 28යි විනාඩි 19යි තත්පර 43ක් පමණයි. ආරක්ෂාව සඳහා පොළහෙන ජීවිත ආරක්ෂක ඒකකයේ සංචාරක සංවර්ධන අධිකාරී ජීවිත ආරක්ෂක කණ්ඩායම් සම්පූර්ණ ඉන්දියාවට ගොස් ලංකාවට එනකන් ජීවිත ආරක්ෂක රාජකාරී ආරක්ෂාව ලබා දුන්නා. තරඟේ සම්පූර්ණ සාර්ථකව කිසිම කරදරයක් නොවෙන්න තරඟේ සම්පූර්ණ කළා වර්තාවක් පිහිටෙව්වා. ඔහු මෙලෙස බිඳහිලුවේ 1971 වසරේදී පැය 51ක කාලයකින් මෙම ආසියානු වාර්තාව පිහිටුවා තිබූ ශ්‍රී ලංකාවේ කුමාර් ආනන්ද්ගේ වාර්තාවයි. මේ අතර මෙම වාර්තාව නව ශ්‍රී ලංකා පිහිනුම් වාර්තාවක්ද වෙනවා. මම මේ තනියම ආව ගමනක් නෙමෙයි මේක කරන්න ගොඩාක් දෙනෙක් මගේ පස්සෙන් හිටියා. ඒ වගේම මම අද දිනේ මේ වාර්තාව ගොඩක් ලොකු ප්‍රමාණයකින් බ්‍රේක් කළා කියන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකවාසී ජනතාවට ප්ලාස්ටික් පොලිතින් සාගරයට මුද හරින්න එපා. මාතර මධ්‍ය මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නායක ගුවන් බට රොෂාන් අබේසුන්දර ගුවන් හමුදාවට එක් වූයේ 2008 වසරේදී. කිලෝමීටර් 49ක මුහුදු පිහිනුම පැය 23කින් අවසන් කරමින් ජාතික වාර්තාවක් පිහිටුවීමටද නායක ගුවන් බට රොෂාන් අබේසුන්දර මාර්තු 21 වෙනිදා සමත් වුණා. දවසේ පුවත. පැන්නේෂියා රන්නත්තම උදව් කරන රත්තරන් හිතවතෙක්. භාවිතයට නුසුදුසු පොහොර තොගයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වගාවන් සඳහා නිකුත් කර ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා චෝදනා කරනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ පරීක්ෂණයකින් තොරව පොහොර ලබා දීම ඉදිරියේදී අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
අතීතයේදී වගාවන් සඳහා බොහෝ විට කාබනික පොහොර භාවිත කළද වගාවේ වර්ධනය සහ අස්වැන්නේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මෙවන විට රසායනික පොහොර බහුලව භාවිත කරනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා චෝදනා කරන්නේ වෙළඳපොළට නිකුත් කිරීමට නොසුදුසු පොහොර තොගයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති බවයි. ගිය ඔක්තෝබර් මාසයේ මෙට්‍රික් ටොන් 18,000ක පොහොර තොගයක් ලංකාවට ගේනවා. TSP පොහොර. එම පොහොර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහනමට ලක් කරනවා. ඒකට හේතුව තමයි කැඩ්මියම්, ආසනික්, ලෙඩ් ඇතුළු බැරලෝහ අධික ලෙස මේ පොහොරවල තියෙන බව රසායනාගාර පරීක්ෂණ හරහා ප්‍රමිති ආයතනය තහවුරු කරගෙන වතුරට මේ පොහොර මිශ්‍ර වුණාට පස්සේ පිළිකාකාරක නිර්මාණي වෙනවා. ඒ නිසා මේ පොහොර අපේ පසට අපේ ජලයට උචිත නැහැ කියලා ප්‍රමිති ආයතනයේ පොහොර අත්හිටවනවා, බෙදා හැරීම නතර කරනවා. ඒ ප්‍රමිති ආයතනයේම ඊළඟට දැන් ගොවින්ට පොහොරවල හිගියක් තියෙනවා. ඒ තත්ත්වය තුල දැන් නිකුත් කරාට කමක් නැහැ කියලා නැවත සහතිකයක් නිකුත් කරනවා. එමනම් කොහොමද එම දත්ත නැවත හොඳ වෙන්නේ එම පොහොර වලටම? ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ජල අංශු මිලියනයක පවතින නයිට්‍රේට් අංශු ප්‍රමාණය 10 ඉක්මවා යෑමෙන් එම ජලය පිළිකාකාරක බවට පත්වීමේ හැකියාවක් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා සඳහන් කළා. බීමට ගන්නා ජලයේ නයිට්‍රේට වැඩිපුර තියෙන එක ඉතාමත්ම භයානක. විශේෂයෙන්ම මේ නයිට්‍රෝසෝ සංයෝග හරිම විෂදායක සංයෝග. ඒවා පිළිකාකාරක සංයෝග. දැන් ගර්භණී කාන්තාවන්ට හිමෝග්ලෝබින් අඩුවීම නිසා නොයෙකුත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ පරීක්ෂණයකින් තොරව පොහොර ලබා දීම ඉදිරියේදී අත්හිටුවන බවයි. ප්‍රමිතියකින් තොර පොහොර තමයි ලංකාවට ගෙන්නන්නේ. 2015 ඉඳලා 2020 වෙනකන් ගෙනෙලා තියෙන සියලුම මඩ පොහොර සියල්ල සුදුසු දේවල් නෙවෙයි. මේ ඔක්කොම භාවිතා කිරීමට නුසුදුසු පොහොර ගෙනෙලා මේ වගේ සියල්ලගේම රසායනාගාරවල වාර්තා වෙනස් කරලා තියෙනවා. වෙනස් කරලා තමයි පොහොර බෙදලා තියෙන්නේ. කෙටියෙන් කිව්වොත් පහුගිය අවුරුදු 5ෙම බෙදලා තියෙන පොහොර නෙවෙයි වහ ගොවියන්ට. ඒ නිසා අපි තීන්දුව කරා ඊළඟ කන්නේ ඉඳලා අපි කිසිම ගොවියෙකුට පොහොර දෙන්නේ නැහැ, පරීක්ෂා කරන්නේ නැතුව. ඇෆ්ලටොක්සින් පිළිකාකාරක අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල් තෙල් මෙට්‍රික් ටොන් 105ක් අනිද්දා මැලේසියාව බලා නැව්ගත කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර වෙළඳ පොලේ පොල් තෙල් සාම්පල අහඹු ලෙස පරීක්ෂා කිරීම තවදුරටත් රට පුරා ක්‍රියාත්මකයි. ඇෆ්ලටොක්සින් පිළිකාකාරක අඩංගු ආනයනික පොල් තෙල් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඇෆ්ලටොක්සින් පිළිකාකාරක අඩංගු බවට තහවුරු වී ඇති පොල් තෙල් ගෙන්වන ලද එක් ආයතනයක තෙල් සහිත බහලුම් 6ක් ලබන 13 වෙනිදා මැලේසියාව බලා නැවත කිරීමට නියමිතයි. එම පොල් තෙල් අඩංගු බහලුම් පසුගිය 6 වෙනිදා වරය පර්යන්තය වෙත රැගෙන අතර ඒවායේ පොල් තෙල් මෙට්‍රික් ටොන් 105ක් පවතිනවා. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ඇෆ්ලටොක්සින් පිළිකාකාරක අඩංගු පොල් තෙල් ආනයනය කළ බවට මේ වන විට අනාවරණ වී ඇති සෙසු ආයතන දෙකේ පොල් තෙල් තොග තවදුරටත් පරීක්ෂා කරමින් පවතින බවයි. මේ අතර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ හිරු ප්‍රවෘත්ති සමගින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ වෙළඳපොලෙන් ලබාගත් පොල් තෙල් සාම්පල 125කින් ප්‍රතිඵල ලැබී ඇති සාම්පල 109ක ඇෆ්ලටොක්සින් පිළිකාකාරක අඩංගු නොවන බවට මේ වන විට පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවයි. පිළිකාකාරක අඩංගු පොල් තෙල් සම්බන්ධයෙන් මතු ඇති ගැටලුවේ පූර්ණ වගකීම රජය බාර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා. දැන් ඔබතුමා මේ කියන පොල් තෙල් තොග ආනයනය කරපු සමාගම් දැන් දන්නවා ඔබතුමාලා. පිළිකාකාරක තියෙනවා කියලා. ඒ සමාගම් වලට විරුද්ධව ගන්න පියවර මොකද්ද? මේ සමාගම් නෙමෙයි කිසිදු සමාගමක් අපි රකින්න මොනම ආකාරයකවත් කටයුතු කරන්නේ නැහැ. ඔබතුමාගේ අමාත්‍යාංශයට පුළුවන් නේද මේ ආයතන වලට විරුද්ධව නඩු දාන්න? මේ වෙළඳ පොළට ඇතුළත් වෙලා යම් කෙනෙක් මේ අලෙවි කිරීමක් කරලා සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම පාරිභෝගික අධිකාරිය පැත්තෙන් උපරිම ගත හැකි ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්නවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පිළිබඳ විශ්වාසය බිඳ හිරිලා තියෙනවා සමාජය තුළ. ඔවුන් පැවසූ කාරණේ නිසා. ඒ කියන්නේ එවැනි ආහාර ද්‍රව්‍ය රසක් වෙළඳ පොළ තුළ තියෙන්න පුළුවන්. ඒ සමාගම් වල නම් හෙලි කරෙත් නැහැ. අද වෙන විට ඒ සමාගම් මොනවද කියලා රටේ සිවිල් සංවිධාන පවා ප්‍රශ්න කරනවා. ඔබතුමා පාරිභෝගික ජනතාවට සම්බන්ධ මැතිවරයා. ඔබතුමාට වගකීමක් තිබෙනවා. රජයක් විදිහට අපි කුමන අමාත්‍යාංශයට තිබුණත් අපි පොදුවේ සෑම ආයතනයක් පිළිබඳවම රජයේ විදිහට අපි මේ වගකීම අනිවාර්යෙන්ම බාර ගැනීමට කටයුතු කරනවා. මේ අතර පිළිකාකාරක අඩංගු තවත් ආහාර ද්‍රව්‍ය පවතින බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකාජී සේනරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති සමග සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදත් අදහස් පළ කළා. අපි දැක්ක නොයෙකුත් ආයතනවල ප්‍රධානීන් කියලා තියෙනවා මේක පොඩ්ඩක් තිබ්බට කමක් නැහැ කියලා. එහෙම කියන්න බෑ. හැබැයි ඇයි මෙහෙම කියන්නේ? කාලාන්තරයක් තිස්සේ මේක සිද්ධ වෙලා තියෙන මේ විදියට. ඒ නිසා වස පොඩ්ඩක් තිබුණත් කමක් නැහැ කියන තැනට තමයි නිලධාරීන් කටයුතු කරලා තියෙන්නේ. රජයෙන් නියෝගයක් තිබුණා නම් මේවා 100%ක් බලන්න ඕනේ කියලා නිලධාරීන් මේ විදියට කටයුතු කරා. ඒ නිසා අපි නිලධාරීන් චෝදනා කර වැඩක් නැහැ. ඒ ප්‍රතිපත්තිමය තීන්දුව ඒ කාලේ අරගෙන නැහැ. ඉතින් මේක ආණ්ඩුව හිතනවනේ Tamanට වකීමෙන් ගැලවෙන්න පුළුවන් කියලා. අපි අහන්නේ දැන් අර හමුදා ප්‍රධානීන් දැම්මහම ආයතන වලට ඒවා ටිප් ටොප් එකට වැඩ කරනවා කියලා කිව්වනේ. දැන් අපි අහන්නේ කොහොමද
කොහොමද හමුදා ප්‍රධානී නායකතුලවල ඉඳද්දි මේ කියන විස පොල්තෙල් ගෙන්නුවේ? දැන් මේකදී අහන්න තියෙන එකම ප්‍රශ්නේ තමයි ඔය විසකාරක පොල්තෙල් මේ රටට ආපු පළවෙනි අවස්ථාව මේ අවස්ථාව. නෑනේ මේක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආපු එක අල්ලගත්තේ කවුද? අපේ රජය. මේක නැවත වාරයක් අපනයනය කරනවා මේක රටේ අලෙවි කරන්න දෙන්නේ නැහැ කියලා තීන්දුව කරේ කවුද? අපේ රජය. එතකොට මේක බලන් හිටපු උන් නිකන් උන් අල්ලගත්තා වගේ තමයි කතා කරන්නේ. COVID-19ට අමතරව රජය විසින් ලබා දුන්නා වසවිස වසංගතය. පාලන යන්ත්‍රයේ ලබා දුන් ප්‍රධාන ත්‍යාගයක් තමයි සිංහල අවුරුද්දට. ආර්ථිකයේ කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වසවිස ශ්‍රී ලංකාවට වේගයෙන් ඇතුළත් වීම ආරම්භ වෙලා තිබෙන්නේ. මේ වගේ රාජ්‍ය නිලධාරීවරු කරන ක්‍රියාකාරකම් සහ වචන හැසිරවීම නිසා තමයි විශේෂයෙන්ම මේ රජයත් මේ රටත් අපහසුතාවයට පත් වෙන්නේ. ඒ නිසා මේ රාජ්‍ය නිලධාරීවරයාගේ තරාතිරම නොබලා දඬුවම් කරන්න ඕන කියන කාරණාව තුළ රජයක් විදිහට අපි ඉන්නවා. කිව්වට එතනින් මේ කටයුතු ඉවර කරන්න බෑ. පොල්තෙල් ගෙන්නපු උදවිය කවුද කියලා ඒව තාම නිරාවරණය වෙලා නැහැ. මේ අය හඳුනාගෙන පරීක්ෂණ වලින් පස්සේ දෙන්න පුළුවන් ඉහළම දරුවන් දීම රජයේ වගකීම. මේ අතර කටුපොත වාරියපොළ මාර්ගයේ ගල්වෙව හන්දිය ප්‍රදේශයේදී අපනයන සඳහා රැගෙනෙමින් තිබූ පොල්තෙල් තොගයක් අඩංගු බහලුම් රථයක් ඊයේ පස්වරුවේ ඇඟලුම් කම්හලක සේවකයන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක ගැටීමෙන් පෙරළී ගොස් තිබුණා. අනතුරින් කන්ටේනර් රථයේ රියදුරු සහ වෑන් රථයේ 8 දෙනෙකු තුවාල ලැබීම නිසා ඇතුළත් කෙරුණේ කටුපොත මූලික රෝහලටයි. අනතුර සිදුවන අවස්ථාවේ කන්ටේනර් රථයේ රියදුරා බීමත්ව සිට ඇති අතර ඔහු මේ වන විට පොලිසිය භාරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අනතුරත් සමග කන්ටේනර් රථයෙන් පිටතට ගලා විත් තිබූ පොල්තෙල් ප්‍රදේශවාසීන් එක් රැස් කිරීමට කටයුතු කරමින් සිටියා. බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් ලබා දෙන විසඳුම් වෙළඳපළෙන් බඩු මිලදී ගැනීමේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. හෙනවරෙක් වැටෙනා වගේ එකපාරටම මේ පොල්තෙල් ප්‍රශ්නයක් ආවා. බඩු මිල රොකට් වේගෙන් ඉහළ යනවා. ඇමතිවරු කොහොම කතා කළත් බඩු ගන්න යන්න තියෙන කඩේට. කඩේට ගියාම මේ ඇමතිවරු කියනව නෙමෙයි ඉතින් මිල දර්ශන ඊට වෙනස්. යහපාලන ආණ්ඩු කාලේ ඇතිවෙච්ච විශ්නය තුරන් කරන්න තමයි අපි අලුත් ආණ්ඩුවක් පත් කරගත්තේ. මෙතෙන්දි වෙලා තිබෙන්නේ අපි ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්නකොට අපේම පිරිසක් ඉඳලා ප්‍රශස්ති ගායනා කරනවා වෙන පැත්තකට. ඔබ වහන්සේලා ප්‍රශස්ති ගායනා කරන්න ආණ්ඩු වැරදි මකට යන්නේ. අද එන්න වංචාව වැඩි, දූෂණය වැඩි. එතෙන්ම ගම්මන්පිල ඇමතුමාලා, වීරවංශ ඇමතුමාලා, අභයාරාමයයි යොකණ්ඩායම නැත්තම් කවදාකවත් පොහොට්ටුවක් හැදෙන්නේ නැහැ. අපි බැලුවා අවුරුද්දකමාරක් විතර බැලුවා. පුළුවන් නම් පළාත් සභාව තියන්න. තිබ්බත් ආණ්ඩුව කොතනද කියන ආණ්ඩුවට ඉතාම පැහැදිලිවයි. කවුරු කොහොම කිව්වත් අවුරුද්දෙන් පස්සේ අපි දැඩි සංවිධානයක් වෙනවා. පළාත් සභාව තියන්න එපා, ගේන්න එපා. පෙරදීමේ ලක්ෂණයක් ආණ්ඩුව බලාපොරොත්තු නම් පළාත් සභාව ගේන්න. අද පණ්ඩුවත් නුවර සමුපකාර ඡන්දින් කවුද දිනලා තිබෙන්නේ? ශ්‍රී ලංකාවේ පොහොට්ටු පරාදයි. ඒකෙන් පේනවා ජනතාවගේ කලකිරීම කොච්චර දුරටද? ආණ්ඩුවක් දැඩි ස්ථාවරක ඉන්නවා තියෙනවා, අපිත් ඉන්නවා විරුද්ධව. මේ පොහොට්ටුව ගැන කලකිරීමෙන්ද මේ විමල් වීරවංශ මහතාලා, ගම්මන්පිල මහතාලා මේ මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟට යන්නේ. පාලන තන්ත්‍රය ගැන කලකිරීමක් ඒගොල්ලන්ට තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක මේගොල්ලන් එක කඳවුරකට එයිද? ඉතින් දේශපාලනයේ කියන එක ඉතින් කතාවක් වෙන දේ සදා මිතුරුත් නෑ, හතුරුත් නෑ කියලා කියන දේශපාලනයේ. සතොස සහන මල්ලට විරුද්ධව සිදු කළ අපහාසයට එරෙහිව රුපියල් කෝටි 50ක වන්දයක් ඉල්ලා අදාළ පාර්ශ්වවලට එන්තරවාසියක් වීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. ඒ පිළිබඳව කොම්පඤ්ඤ වීදියේ පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. සාන මල්ල දෙන අවස්ථාවේදී රටේ සියලුම අය සාන මල්ලට විරුද්ධව පුද්ගලයෝ යොදවලා දෙවන්ත අද්භූත චෝදනා රාශියක් සාන මල්ලට නැගුවානේ. ඒ පිළිබඳ කොම්පඤ්ඤ වීදියේ පොලිසියේ සතොස්ස සභාපතිතුමා, රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා, තේ සැපියුම් කරුවෝ විසින් ඔවුන්ගේ ව්‍යාපාර වලට කරපු ජාතික අපරාධය පිළිබඳ පැමිණිලි දාලා තියෙනවා. පොලිසිය හොයනවා මේ ප්‍රකාශන කරපු අය නෑ. දැන් දුරුතැන අල්ලන වරන්තුවක් ලබාගෙන ඒ අය අත්අඩංගුවට අරන් ඉවෙලා ඒ මාධ්‍යයට තමන්ගේ ප්‍රකාශ ගැන කියන්න කියලා තියෙනවා. මම මගේ නීතිඥයන්ට බාර දීලා තියෙනවා. ඒ වෙච්ච අපහාසයට සතොස්ස සාන මල්ලට විරුද්ධ කරපු අපහාසයට මිලියන 500ක් කෝටි 50ක වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් යවන්න කියලා නීතිඥයන්ට බාර දීලා තියෙනවා. නව කොවිඩ් ආසාදිතයින් 170 දෙනෙකු අද වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 95018 දක්වා ඉහළ ගියා. මේ අතර අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ගෙවීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව හදිසියේ ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් Taman දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු පාර්ශව රැසක් පවසනවා.
COVID-19 බලපෑමට ලක් වූ සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා උත්සවයේ සමය වෙනුවෙන් රජයේ ලබා දීමට තීරණය කළ දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ප්‍රතිලාභී පවුල් තෝරා ගැනීම කාණ්ඩ 7ක් යටතේ සිදු කිරීමට නියමිතයි. සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභී ලෙස හඳුනාගෙන ඇති පවුල්, වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල්, වකුගඩු රෝගී තත්ත්වයේ හේතුවෙන් දීමනා ලබන පුද්ගලයන් සිටින පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල් සහ අභ්‍යාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ පවුල් සඳහා මෙම දීමනාව හිමිවනවා. කෙසේ වෙතත් රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙසට හදිසියේ ප්‍රකාශ කිරීමෙන් Taman අපහසුතාවට ලක්වන බව ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු පාර්ශව පෙන්වා දෙනවා. අපි දන්නවා සිංහල අවුරුද්ද කියන එක සෑම අවුරුද්දම එනවා. එතකොට රජයට හෝ මේ බලධාරීන්ට මේ රුපියල් 5000 ජනතාවට ලබා දෙන්න අවශ්‍ය නම් තිබ්බේ මීට පෙර සාකච්ඡා කරලා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරලා ඒ නිලධාරීන්ව දාන්න මේ කරන්න තිබ්බා. ගහෙන් ගෙඩියෙන්නා වගේ චක්‍රලේඛ නිකුත් කළා. මේ රටේ මහ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අතර ගැටුමක් ඇති වෙන තත්වයකට මේවටත් රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුත්තට බලධාරීන් එළඹිලා ඉන්නවා. පහුගිය කාලේ රුපියල් 5000 දීමනාව කාණ්ඩ 10ක් ඔස්සේ ලබා දුන්නා. නමුත් ආණ්ඩුව මෙවර රුපියල් 5000 දීමනාව ලබා දෙන්නේ කාණ්ඩ 7කට පමණ. එතකොට මෙම ලේඛන සෑදීම සඳහාම අපිට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එවැනි තත්ත්වයන් නොසලකා හරිමින් සමෘද්ධි සේවකයෝ පිළිබඳ කිසිදු තැකීමක් නොකර මෙම තීරණය අරගෙන දැන් මේම බෙදන්න කියන එකෙන් අසාධාරණයටපත් වෙන්නේ අපි විතරක් නෙමෙයි ගමේ ඉන්න ජනතාවත් මේකෙන් අසාධාරණයටපත් වෙනවා. දැන් මේ වෙනකොට සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කීපයක් ඊළඟ ග්‍රාම නිලධාරී සංගම් වලින් මේ ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා කියලා ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. එතකොට දැන් මේක බලහත්කාරයෙන් ආර්ථික සංවර්ධන නිලධාරියා හරහා ඉෂ්ට සිද්ධ කරගන්න යම් බලපෑම් කරමින් පවතිනවා. ඉතින් අපි ඒකට තරහේ විරුද්ධ වෙනවා. මේ වන විට සමස්ත රටේම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ආර්ථික සංවර්ධන නිලධාරී මේ ක්‍රියාවලියෙන් ඉවත් වීමට පටන් අරගෙන තියෙනවා. අපි හෙට දිනේ වෙද්දි මේ මුදල් ලබා දීම ආරම්භ කරනවා. අපි උපරිම උත්සාහයක් ගන්නවා සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙම වැඩ කටයුත්ත අවසන් කරන්න. ඊයේ දිනේ වෙද්දි අපි හිතුවා අපිට පවුල් ඒකක ලක්ෂ 28ක් විතර සංඛ්‍යාවක් ඉදීවි කියලා. නමුත් දැන් තියෙන තොරතුරු අනුව පවුල් ඒකක ලක්ෂ 30 ඉක්මවන්න සිදු වේවි. ඒක අපිට ගැටලුවක් නෙවෙයි. රජය මේ සියලු අභියෝග වලට මුහුණ දීලා රුපියල් 5000 දීමනාවත් ජනතාවට හිත සතුටින් සිංහල හින්දු අලුත් අවුරුදු සැමරීම සඳහා අවකාශයක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. මෝටර් රථ අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3500කට අධිකයි. අපේක්ෂාකාරීව සහ වෙනයක් නොමැති රියධාවනය එම බොහෝ අනතුරුවලට හේතු වී තිබුණා. එවන් පසුබිමක දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපේක්ෂාකාරී ලෙස පුද්ගලයන් සිව් දෙනෙකු සමග මෝටර් රථයක් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කණුව ප්‍රදේශයේදී මෝටර රථයක් අපේක්ෂාකාරීව ධාවනය කරන ආකාරය දැක්වෙන මෙම වීඩියෝව මේ දිනවල සමාජ මාධ්‍යයන්ගේ සංසරණය වනවා. CP CAF 9249 දරන මෙම මෝටර රථයේ අනාරක්ෂිත අයුරින් ගමන් ගන්නා පුද්ගලයන් සිව් දෙනෙක් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහනවලටද බාධා කරන අයුරු දක්නට ලැබෙනවා. මේ මෝටර් වාහන පනත යටතේ මෙන්ම රටේ අපරාධ නීතිය යටතේත් වරදක් වෙනවා. මොවුන් කරන ක්‍රියාව මගින් තවත් තැනැත්තෙකුට අන්තරායක් සිදුවනවා. ඔවුන්ගේ ජීවිතයටත් අන්තරායක් සිදු වෙන්නට පුළුවන්. මාර්ගයේ අනාරක්ෂිත බව ඇති වෙනවා. මෙන්ම මෝටර් වාහන පනත යටතේ අපරීක්ෂාකාරී නොසැලකිලිමත් ක්‍රියාදාමනයක්ද වෙනවා. මෙම වාහනේ අයිතිකරු මහනුවර නගරයේ ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවෙක්. මේ සම්බන්ධව අප විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ තැනැත්තා භාරයේ මේ වාහනේ තිබෙනවාද නැත්නම් වෙනත් ආකාරයකට තවත් කෙනෙකුට ලියාපදිංචියකින් තොරව පවරා තිබේද මේ කරුණු ගැන මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.